භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වතුනි, අවස දේශනාව සංයෝජන ප්‍රහීන කරන සතර සතිපට්ඨානයේ ආකාරය අපි බැඳලා තියෙනවා හැමදාම සංසාරේ සංයෝජන 10කට. ඒ සංයෝජන 10 හොඳට මතක තියාගන්න ඕනේ. සංයෝජන 10 තමයි සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා කියන තුනයි. කාමරාග පටිගයයි, අනික රූප රාග අරූප රාග මාන්න උද්දච්ච අවිද්‍යාව. දැන් පළවෙනි තුන දැන් කියන්නේ එකක් සක්කාය දිට්ඨියයි, විචිකිච්ඡාවයි, සීලබ්බත පරාමාසයි. දෙක පහ කාමරාග පටිගයයි. එතකොට මේ පහට කියනවා මොකද්ද? සක්කාය දිට්ඨිය කමන්නේ කියන්නේ. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසයි, කාමරාග පටිගයටයි මොකද කියන්නේ? කියන්නේ දැන් එක කියන්නේ කමන්නේ. ඕරම්භාගීය සංයෝජන කියනවා. මේ සංයෝජන තුන කැඩුවත් දෙකක් තුනී කරත් මේ කාමාචර ලෝකේ ඉපදෙන්න සිද්ධ වෙනවා. එකක් ආත්ම 7ක්, අනිත් එක ආත්මයක් තුනී කරොත් මේ ලෝක ධාතු අතර. අනිත් එක පින්වතුනි, කාමරාග පටිගයේ කැඩුවොත් ගර්භයකට සෙය්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ දුකෙන් එක සම්දිස්ථානයක් නිදහස් වෙනවා. ඊළඟට කාමරාග පටිගයේ කැඩුවට රූප රාග අරූප රාග මාන්න උද්දච්ච අවිද්‍යාව කියන රූප රාග අරූප රාග මාන්න උද්දච්ච අවිද්‍යාව කියන සංයෝජන පහ කැඩුවොත් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. එතකොට මේ ක්‍රමවේදීය සංසාරේ අපි අසලා තියෙන්න ඕන. මේක මේ සංයෝජන භංග කිරීමට උපකාර වෙන්නේ, දැන් මේ පිටුතු දන්නවා ඇති මේ සංයෝජන භංග වෙන්න උපකාර වෙන්න සිහියක් තියෙනවා. එතකොට මේ සංයෝජන භංග කිරීමට උපකාර වෙන සිහිය ද කියනවා විවිධාකාර නම් වලින් යෝනිසෝ මනසිකාරය, එළඹ සිටි සිහිය, සතිය, මේ ආකාරයෙන් විවිධාකාරව මේ සතර සතිපට්ඨානයට කියන නම් ටිකක් තියෙනවා. නමුත් මොයි ආකාරයෙන් ප්‍රකාශනය කරත් මේ ප ဋ ාණේ මොන බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා හෙරිදරව් කරන්නේ මේ සංසාර දුකෙන් අත්මිනෙන්න මහණෙනි සංයෝජන භංග කිරීම සඳහා මාර්ගයක් කියනවනේ. ඒකායන මගක් කියනවනේ. එකම මාර්ගයයි තියෙන්නේ. ඒ සතර සතිපට්ඨානේ. ඒතර කිව්වේ නැන්නේ මේ මාර්ග ගොඩාක් තියෙනවා. නමුත් මේ සතර සතිපට්ඨානය වැඩුවොත්
මාර්ග වැඩිමෙන් තේරුම් කරගත්තොත් එක එක ආකාර ක්‍රමවේදීන් වලින් මේ සිත නිරුද්ධ කරන්න ශක්තියක් හම්බ වෙනවා. නැත්තම් කොහොමවත් මේ ප ဋ ාණේ වඩන්න ඉගෙන ගන්න ඕනේ සුරොම. ඊට පස්සේ ක්‍රමවේදයකින් මොන ක්‍රමවේදයකින් හෝ හිතේ සිතුවිලි නිදහස් කරගත්ත හැකියි. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙන්නේ මේ අපි ඉපදෙන්න හේතු කාරණා වෙන්නේ වෙන කොහෙන්වත් වෙන කුමන දෙයක්වත් නෙවෙයි අපිට හේතු කාරණා වෙන්නේ අභ්‍යන්තරයේ ඇති වෙන මායාවකින් අපි ග්‍රහණය වෙන චින්තාම වේගයක්. ඒ වේගය තුල තමයි මමයි මගේ ආත්මය තියෙන්නේ. වෙන කොහෙවත් නෙවෙයි. එතකොට මේ පළවෙනි මේ වේග ධාරාව යථාර්ථයෙන් දකින්න නම් බුදුන් වහන්සේ අනුපිළිවෙලක් අනුපටිපදාවක් දේශනා කරලා තියෙනවා පින්වතුනි. ඒ කියන්නේ මේ සංයෝජන 10 භංග කිරීමට. එතකොට මේ සංයෝජන 10 භංග වෙන්නේ නැහැ පින්වතුනි සූත්‍ර පිටකයේ කියවුවා කියලා. ත්‍රිපිටකයේ කියවා සූත්‍ර පිටකයේ කියවත් අභිධර්මයේ ඉගෙන ගත්තත් මොන ආකාරයෙන්වත් අපි ඍජුව කියනවා. කවුරු මොනවා කිව්වත් අපි පිළිගන්නේ නැහැ. මේක භංග කිරීමට නම් අනිවාර්යයෙන්ම මේ 400 වැඩි යුතුයි. මේ අභ්‍යන්තරයේ ගැඹුරට යනකොට මේක අභිධර්මයට ක්‍රියාත්මක වෙනවා. Taman තුන මේ ඒක ඉගෙන ගැනීමක් නෙවෙයි. බ්ලැක් බෝඩ් කකාලු බ්ලැක් බෝඩ් මොකද කියන්නේ? බ්ලැක් බෝඩ් කළු ලෑල්ලක මේ ගණන් හදා පෙන්න චිත්තස්සන මොකද්ද 1500යි 2000යි සිත් ඉපදෙනවා. මේක කොහොම ගණන් කරලා ඉගෙන ගත්තත් මේ දැනුම තමන්ගේ හිත පිළිබඳ ගවේෂණය නොකර මේ දැනීමක් ඇති කරගන්න බෑ පින්වතුනි. එතකොට මේ සංයෝජන භංග කිරීමට ක්‍රමවේදයක් කියලා දීලා තියෙනවා. ඒක අපි දැනගෙන මේ පිටින් තල්ලු වුණොත් ඒක කවදා හරි ප්‍රඥා විමුක්තියට එකතු වෙනවා. මේකේ නිදහස් වෙන්න මේක උපයෝගී වෙනවා. නමුත් කෙනෙක් ඇවිල්ලා භාවනා කරත් මේ කෙනාට මේ ධර්මයේ අසල සුතමේ ඥානෙ තිබ්බොත් ගුරුවරයාට පහසුයි උපදෙස් දෙන්න. නැතු කෙලිව සංසාරේ දෙයක් දන්නේ නැතුව භාවනාවක් විතරක් කියලා දෙන්න ගියොත් ඒක අසීරු තත්යකටපත් වෙනවා. එතකොට පළවෙනි සංයෝජන ඕරම්බාගේ සංයෝජන සක්කාය දිට්ඨිය විචිකිච්ඡාවේ සීලබ්බද පරාමාසයි කාමරාග පටිගයයි ප්‍රහීන කරන්න සතර සතිපට්ඨානේ පෙන්වා දෙන පැහැදිලි ක්‍රමවේදයක් තියෙනවා. සීලමය ගුණය අපි දන්නවා අහලා තියෙනවා. ඉන්ද්‍රියන් සංවර සීලය ගැන යම් තාක් දුරට අපි අහලා තියෙනවා ගවේෂණය නොකර යවුවට. ඊළඟට සමාධිය ගැන කිව්වොත් සමාධියක් නැතුව හිත පිරිසුදුකමක් නැතුව පිරිසුදු හිතක් නැතුව පින්වතුනි බුදුන් වහන්සේගේ මේ උත්තරීතර සියුම් ධර්මතා පරිශ්‍රණය කරන්න බෑ. හොඳට මතක තියාගන්න. හිත පිරිසුදු වෙච්ච එකකට තමයි බුදුන් වහන්සේ ප්‍රකාශ කරන සියුම් ධර්මතා. ඊට සියුම් ඒ ධර්මතා ගවේෂණයක් කළ හැක්කේ. ඒකයි බුදුන් වහන්සේ බොහෝ අවස්ථාවල පෙන්වා දිලේ සමාධිය වඩව කියලා ප්‍රකාශනය කරලා තියෙන්නේ අපිට. ඒකට අවස්ථාව ප්‍රබලව පෙන්වා දෙන්නේ මනුෂ්‍ය ලෝකේ වෙන ලෝකයකට නෙවෙයි විශේෂත්වයෙන් පෙන්වන්නේ මිනිස්සුයෙකුට මේක කරන්න පුළුවන් දෙයක් හැටියට.
මිනිස්සු කරන්නේ නැහැ මේ ආසාව නිසා වෙලාවක් නැහැ. ආසාව පස්සේ දුවන නිසා කිසිම විදියකින් මේ මනස පිළිබඳව පළවෙනි ගවේෂණයේ හිත පිරිසුදු කරන ක්‍රමවේදය ඇති කරන්න බෑ. හිත පිරිසුදු එකක්. තමන්ගේ හිත පිරිසුදු එකක්. ඒක කිලිටි වෙන්නේ සිතුවිලි නිසා. ආධුනික උපක්ලේශ ධර්මයන් නිසා ආධුනිකයි. ඒ ආධුනික උපක්ලේශයන් කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ අරමුණු නිසා, ධම්ම අරමුණු නිසා හිත කිලිටි වෙන ස්වභාවය. ඇලීම ගැටීමක් නිසා හිත කිලිටි වෙන ස්වභාවයට තමයි ආධුනික උපක්ලේශ ධර්මයන් කියන්නේ. එතකොට පින්වතුනි මේ දැන් ඒ කාලේ බුදුන් වහන්සේ බුදු වෙන්න පෙරත් සිල් ගැන, ඉඳුරන් සංවර සීලය ගැන, එතකොට සමාධිය ගැන ඒ කියන්නේ වඩපු ඇත්තෝ හිටියා. නමුත් මේ සමාධිය වඩපු ඇත්තෝ හිටියත් යථාර්ථය දැක්කෝ ඇත්තෝ හිටියේ නෑ පින්වතුනි. බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ තමයි මේ යථාර්ථය දැක්ක ඇත්තෝ බිහි වුණේ. ඒ කියන්නේ ධම්මචක්ක සූත්‍රයේ මම කියන්නේ අද නෙවෙයි මං හිතන්නේ කියපු දවසේ ඊළඟ පොයේ දවස. එදා සත්‍යයෙන් පසුව. එතකොට ඒ ධම්මචක්ක සූත්‍රයේ විවෘත කරපු දවසේ සිට තමයි පළවෙනි ශ්‍රමණයාත් දැන් එක්කෙනෙක් කියන්නේ කවුද පළවෙනි ශ්‍රමණයා කියන්නේ? හරියට කියන්නේ. මොකද? රාතන් හරි කමන්නේ. අපි කතා කරන්නත් එපා. පළවෙනි ශ්‍රමණයා කියන්නේ පින්වතුනි අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ තමයි ශ්‍රමණ භාවයට පළවෙනි ශ්‍රමණයා වුණේ. පළවෙනි ශ්‍රමණයා කියන්නේ සෝතාපන්නයට. ඒක දෙවෙනි ශ්‍රමණයා කියන්නේ. දෙවෙනි ශ්‍රමණයා කියන්නේ දැන් මේ කාලේ නම් ශ්‍රමණයෝ ඕන තරම් ඉන්නවා. සිවුර පළඳන ශ්‍රමණයෝත් ඉන්නවා. ඒක නෙමෙයි මම මේ කියන්නේ. දෙවෙනි ශ්‍රමණයා කියන්නේ කවුද? සකෝර්ධා ගාමි. එතකොට තුන්වෙනි ශ්‍රමණයා අනාගාමි. දැන් දන්නවා. හතරවෙනි ශ්‍රමණයා අරියත් කියන උත්තමයන්න් වහන්සේ. මෙන්න මේ ශ්‍රමණයෝ හතර දෙනා බිහි වෙන්නේ ධම්මචක්ක සූත්‍රය විවෘත කරපුවම පසුව. එදා වෙනතුරු බුද්ධ ශාසනයේ එහෙම ශ්‍රමණයෝ බිහි වුණේ නැහැ. එතකොට පින්වතුනි ශ්‍රමණයෝ බිහි වුණේ මේ සතර සතිපට්ඨාන ගවේෂණයක් කරලා. මේ ගවේෂණය කියවන එකක්වත් ඉගෙනගත් එකක්වත් ඉගෙනගත්ත දේ අනුන්ට කියන එකක්වත් නෙවෙයි. හොඳට මතක තියාගන්න ඕනේ. දැන් මේ කාලේ හැටියට මේ ධර්මය කියවලා ඉගෙනගෙන අර හාමුදුරු නමක් කියනවනේ මෙන්න මෙහෙම කියනවලු ඔබ මේ පින්වතුන්ට නම් මේක අහන්න හරි ලේසි. මොකද මේ අහන්න ලේසි කියන්නේ අපිට හරි අමාරුයි මේක කරන්න. මොකද ටියුට්ස් ටික හදා ගන්න ඕන, රාත්‍රියේ මේක ගැන ගලපන්න ඕනේ. මෙවැනි ආකාරයෙන් මේවා කරලා ඉතින් අපි රාත්‍රියම මහන්සි වෙලා තමයි උදේට ඇවිල්ලා මේක මේ පින්වතුන්ගේ මොකද්ද කියන්නේ. එතකොට ඒකද බුදුදහම කියන්නේ පින්වතුනි. මේ ඉගෙනගෙන ටියුට්ස් හදලා කියවලා ඉගෙනගෙන ආවිල්ලා අනුන්ට ප්‍රකාශනය කරන එකක් නෙවෙයි පින්වතුනි. ඒක තමන් හොඳට දැනගන්න ඕනේ. මේ ගවේෂණයක් තියෙනවා. මේ ගවේෂණයේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අපි දැනගන්න ඕනේ. ඒතර පළවෙනියෙන් අපි පළවෙනි ක්‍රමවේදය ගත්තාම
අපි සීලය පැත්තකට තියලා හෝ සමාධියත් අයින් ඉන්ද්‍රියන් සංවර සීලයත් අතරලා මේක අත්විවරමයි කියලා හිතාගෙන ඊළඟ මේ සීලයකින්වත් හිත සමාධියකින්වත් ඉන්ද්‍රියන් සංවර සීලයකින්වත් සංයෝජන භංග වෙන්නේ නැහැ. යම් කෙනෙක් කිව්ව සීලයකින් හරි ඉන්ද්‍රිය සංවර සීලයෙන් හරි සීලයෙන් හරි ඉන්ද්‍රිය සංවර සීලයෙන් හරි සමාධියකින් හරි සංයෝජන භංග වෙනවා කියලා ඒක අතිශෝක්තියක්. සංයෝජන භංග වෙන්නේ පින්වතුනි විදර්ශනාවෙන්. තොර විසුසු ඥාණය පහළ කරගන්න තමා ගවේෂණයක් කළ යුතුයි. බාහිර ලෝකේ ගවේෂණයක් නෙමෙයි මේ කියන්නේ පින්වතුනි තමා විසින් ගවේෂණයක්. ඒක අපහැදිලිද? බොරුවට ඇස් දෙක පියාගෙන ඉන්න එපා. මේ කියන දේ අපහැදිලිද පැහැදිලිද? තමාව ගවේෂණය මෙතාකල් අපිව ගවේෂණය කරාද? නෑ. එතකොට මේ තමා ගවේෂණය කරනකොට සෝතාපන්න වෙන්නකොට වෙන්න ක්‍රමවේදයක් කියලා දීලා තියෙනවා. සීලමය ගුණයත් සමාධියත් ඉන්ද්‍රියන් සංවර සීලයත් මේක එදත් තිබ්බනම් මේක උපයෝගී කරගත්තා. මේ යථාර්ථය ගවේෂණය කරන්න මේ ටික අතහැරියේ නෑ. පැත්තකට තිබ්බේ නෑ. නමුත් මේ මතින් සංයෝජන භංග නොවුනට මේක උපයෝගී කරගත්තා. මේක අවශ්‍යයි මෙතෙන්ට. එතනින් එහාට විදුසු ඥාන පහළ කරගන්නට සංයෝජන භංග කිරීම පළවෙනි සංයෝජන තුන භංග කරන්නට හරියටම බුදුදහම පෙන්නන පිළිවෙතක් තියෙනවා. ඒක විදර්ශනාවේ පෙන්වන්නේ. එතන සක්කාය දිට්ඨිය කියන්නේ මමයි මගේ ආත්මයයි කියන එක. මම කියන එක. එතන ලෝකේ ලොකුම බලම බන්ධනයක් තියෙනවා නම් හුනියමක් තියෙනවා නම් වෙන හුනියන් මන් දන්නේ මේ මිනිස්සු පිළිගත්තේ ඒවා ගැන. ඒ හුනියමක් තියෙනවා නම් බන්ධනයක් තියෙනවා නම් හිතේ කය බන්ධනයමයි. මේක කඩන්ට බුදුන් වහන්සේ අනුදැන වදාලා එකක් නාම රූප පරිච්ඡේද ඥානය. පළවෙනියෙන් මේකට හරියට දීලා තිනවා පිරිසුදු සිතකින් තමාව ගවේෂණයක් කරන්න කියලා. ඒකට ඒ පළවෙනි සංයෝජන තුන භංග කරන්න හරි පැහැදිලි උත්තරයක් ගැන කියවනවා නම් නාම රූප පරිච්ඡේද ඥානය. දැන් සෝපාකෝතුමාණන් වහන්සේ ඔබ කවුද? ස්වාමීනි මෙතන කෙනෙක් කියන දෙයක් නෙවෙයි. මෙතන හිතේ කයේ ක්‍රියාකාරීත්වය නාමංච රූපංච. ඒ කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය අනන්ත සංසාරේ මේ පින්වතුන් වගේ දැන් අද මේ පින්වතුන් අහනවා මොකද්ද මේ නාම රූප? අනන්ත සංසාරේ මේ නාම රූප පරිච්ඡේද ඥානය සෝපාකෝතුමාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ නොකරවට ගවේෂණය නොකරවට අහලා තියෙනවා. විඥානේ දරාගෙන ඉඳලා තියෙනවා. එතකොට අන්න ඒ වෙන ඍජු උත්තරයක් දීලා තියෙනවා. කිසිම අක්ෂරයක්වත් ඉගෙන ගැනීමක්වත් කිසිම දෙයක් නැති සෝපාක සූත්‍ර පිටකයේ තිබේ නැති කාලෙක ග්‍රන්ථාරූඪවත් නැහැ මොනවත් නැති කාලේ සෝපාකෝතුමාණන් වහන්සේ ප්‍රකාශනයක් කරන මේ නාමංච රූපංච කියලා. ඒතර අපි පළවෙනි නාම රූප පරිච්ඡේද ඥානය ගැන යථා දැනීමක් ඇති කරගති. එතකොට අපි දැනගන්න ඕනේ සංයෝජන භංග කිරීම සඳහා බුද්ධ ශාසනය විවෘත කරන එකම ධර්මතාවය මූලික සංයෝජන තුන දැන භංග කරෙන්න නම් මේ නාම රූප පරිච්ඡේද ඥානයයි කියලා. ඊට පස්සේ මේ රූප ශබ්ද ගන්ධ රස තොට්ටබ අරමුණු නිකුත් වෙන්නේ નિરાයසයෙන්. ඒවා හිතලා මතලා નિરાයසෙන් උදේ දේශනාවේදී මම හිතන්නේ අපි
පෙන්වා දුන්නා බොහොම වේගයෙන් මේ දැම්ම වෙන සනාත වෙන ධර්මතාවයක් මේ වෙලාවේ ඇති වෙන හැම ශබ්ද රූපයක්ම ඒ මොහොතේම හිතන මතර නෙවෙයි නිරායසයෙන් නිරුද්ධ වෙන ආකාරය. මේක අපි දන්නේ නැහැ. මොකද සංසාරික අපේ පුරුද්ද මේවා අපිට පේන හැටියට පුරුදු කරපු නිසායි අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපිට ඇහිච්ච විදියටයි. අපිට ආග්‍රහණය කරලා අපි රස විඳන මේ ආකාරව තියෙන්න ඕන කියන එක ලෝකෙට අපි ලකුණු දුන්නා. නමුත් එසේ වෙන්නේ නැහැ. එසේ වෙන්නේ නැති වෙච්චාම අපේ හිත වේදනා වුණා. ඒතකොට ඊළඟට පෙන්නනවා මේක හේතුඵල ක්‍රියාකාරීත්වයක්. මෙතන කෙනෙක් නෑ මෙතන. තවත් මේක සනාත කරන්න මේක පත්‍යම් කරන්න. හිතට පළපැදියම් කරන්න. මොකද හිතට පුරුදු කෙනෙක් ඉන්න හැටියට කෙනෙකුට පේන හැටියකට කෙනෙකුට ඇහෙන හැටියකට කෙනෙකුට ආග්‍රහණය කරන රස විඳින හැටියට තමයි අපි පිළිගත්තේ කොච්චර කාලයක් අනන්ත සංසාරේ පින්වතුනි අපි පිළිගත්තේ යන්නේ මෝඩ අදහස තුල. දැන් මේකට නැවත නාම රූප පරිච්ඡේ ඥානෙ ඊළඟට දෙනවා ඊළඟට මේක හේතුඵල වශයෙන් ඇති වෙන දෙයක්. කෙනෙක් මෙතන නෑ. මෙතන හේතුඵල ක්‍රියාකාරීත්වය. පේන්නේ හේතුව ඵල හැටියට. හිතක් ඉපදෙන්නේ නැත්නම් හේතුවක් ඇති වෙන්නේ නැහැ. හේතුවක් ඇති වෙන්න නම් පේන රූපයක් තියෙනවා. පේන රූපේ දකිනකොටම හේතුවක් ඇති වෙනවා. දැක්කේ ඵලයක් ඇසිට පේනවා. ඒක නිරායසයෙන් පේන දෙයක් සනාත කරගන්නවා. හිතලා මතලා පේන්නේ නැහැ මේව හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙනවා පේනවා. නොයෙකු විවිධ ශබ්ද රූප නිකුත් වෙනවා. නිකුත් වෙන හැම ශබ්ද රූපයක් වෙනකොට හිතක් ඉපදෙනවා. ඒක හේතු වෙනවා. ශබ්ද රූපේ ඵලය වෙනවා. හිතත් නිරුද්ධ වෙලා යනවා. ශබ්ද රූපයත් වහා ඇති වෙලා වහා බිඳිලා යනවා. ඊළඟට ගන්ධ රූපයක් ගත්තාම නිරායසෙන් හට එන දෙයක් ගැන වැදිනකොටම හිතක් ඉපදෙනවා. ඒක හේතු වෙනවා. ගන්ධ සුවඳත් ඵලයක් වෙනවා. කයේ පහසත් ඒ ආකාරයමයි. වදිනකොටම හිත ඉපදෙනවා. ඒක බිඳිලා යනවා. ඒක හේතු වෙනවා. පරිශේ ඵලය වෙනවා. අරමුණු ගැන ඥාණයෙන් බැලුවත් විවිධ අරමුණු හිතට එනවා දියැලක් වගේ. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව නිසා හිත ඉපදෙනවා. ඵලයේ සිතුවිල්ල වෙනවා. මෙන්න මේක ඥාණයෙන් මේ සියුම් ධර්මතා ගවේෂණය කරොත් තේරෙනවා. ඉස්සරෝම නාම රූප පරිච්ඡේ ඥාණය මේක උඩින් පේනවා දෙයක්. දකින්නකොටම හිතක් ඉපදෙනවා. ඒ ඉපදෙන හිත නාමයයි කියනවා. දකින රූපය රූප සංඥාවයි කියලා කියනවා. එතකොට මේ දකින රූප සංඥාවල ජීවි අජීවි රූප තියෙනවා. ජීවි රූප හෝ අජීවි රූප ඔක්කොම හිත ඉපදෙන එක නාම රූප හැටියට වෙන් නොකර බැලීමක් කරනවා. එතකොට ශබ්ද රූප වල ගත්තත් පින්වතුනි ඇහෙනකොටම හිත ඉපදෙනවා. ඒ උපදින හිත නාම වෙනවා. ශබ්ද රූපය ඵලය වෙනවා. එතකොට දැන් ওই සද්දයක් ඇහෙනවා මේ සියුම්මට. මොකද මේ ස්ථානේ බොහොම නිශ්ශබ්ද කරලා තියෙන්නේ. ඔය ඇයි මේ මිනිස්සුන්ගේ මනස මේ වෙලාවට නිශ්ශබ්ද වෙලා තියෙන්නේ. වෙන අරමුණු නැහැ. ඒ වෙලාවට අර සියුම් සද්දේ බොහොම ලස්සනට ඇහෙනවා. ඒ ඇහෙනකොටම තමන්ගේ හිත ඉපදෙනවා. එතන ෆෝන් එකක් නෙවෙයි. උපද්දන හිතට කියනවා නාම කියලා. ඇහෙන දෙයට අපි තේරුම් කරගත්තේ ශබ්ද රූපයක්. ෆෝන් එකක් කියන්නේ රූප සංඥාවක්. ඒක අපි හිතලා මතලා ඇහිච්ච දෙයක් නෙවෙයි. නිරායසෙන් ඇහිච්ච නාම රූප. එතකොට හිතත් ඉපදලා බිඳලා ගියා. දැන් කෝ ඒ සද්දේ. ඒ ශබ්ද රූපයත් හත්ිකන මෙන්න මේ ගවේෂණයක් තමා තනියම කර යුතුමයි. මේ ගැටේ නිදහස් කරන්න බෑ කොහොමද? මේ සංයෝජන භංග කරන්න බෑ. එතකොට පේනවා මෙතන පුජ්‍යලයකට ඇහිච්ච දෙයක් නෙවෙයි.
මේක හේතුඵල ක්‍රියාකාරයට නාම රූප පරිච්ඡේ ඥානෙමුත් තියෙනවා. හිතත් ඉපදෙලා බිඳෙනවා. රූපයත් ඉපදිලා උපදින හිත නාමයත් ඉපදිලා බිඳලා යනවා. රූපයත් ඉපදිලා බිඳලා යනවා කියලා. එතකොට ලෝකේ පේන විවිධ රූප සංඥාව. මේ බලන්න මෙතන. ඇස් ඇරියොත් මට ලෝකේ ඇස් ඇරියොත් මේ විවිධ රූපය උපෙනේ. මේ රූපේ ඔක්කොම එකක්. දකින්නකොට හිත ඉපදෙනවා. ඒ ඉපදෙන හිතට නාම කියන මේ රූප සංඥාව. විවිධ රූප. මේ හැම රූපයකම තියෙන ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු. හොඳට මතක තියාගන්න ඕනේ. ඇයි මේවට වෙන් කරන්නේ අපි මෝඩකමට? අපේ මෝඩකමට අපි වෙන් වශයෙන් මේවා බලනවා රාගය නිසා. ලස්සනයි, අවලස්සනයි, කැතයි, උසයි, කොටයි, මහතයි, ගස් කොළන් විවිධාකාර වෙන් ඔක්කොම ගස් කොළන් වල හෝ හැම රූප සංඥාවකම තියෙන්නේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු. එතකොට නාම රූප පරිච්ඡේදයේදී තමා තුලම මේ ප්‍රඥාව වර්ධනය වෙනවා. ලියලනවා. ඊළඟට මේ හැම සිද්ධාන්තයක්ම ඇතින වහාම නැති වෙනවා කියලා දකිනවා. එතකොට පිරිසුදු වෙච්ච සිතක් තිබිය යුතුයි මේ ගවේෂණයට පින්වතුනි. එතකොට මේ ගවේෂණයට පිරිසුදු හිතක් තිබ්බොත් Tamanට තේරෙනවා ඔය මම සද්දයක් ඇති කරගත්තා. ඒ ඇති කරගත්ත සද්දේ වහාම ඉපදිලා වහාම ඇහෙන්න හිතක් ඉපදෙන්න ඕන. දැන් මලමිනියක් ගත්තොත් හොඳට මලමිනිය තියෙනවා. ඇසත් ඇරිලා තියෙන්නේ අපි වැහුවට. මිනිස්සු බයෙන් තේරෙන්න තමයි ඇහ වහන්නේ. කනක් තියෙනවා. ඇහක් තියෙනවා. නාසයක් තියෙනවා. දිවකුත් තියෙනවා එයාට. කයක් තියෙනවා. නමුත් හිත ඉපදෙන්න අවකාශයක් නැහැ. හිත නැති වෙලා තියෙනවා. එහෙනම් දැනෙන්නේ නැහැ. පේන්නේ නැහැ. ඒතකොට දැන් අපි ජීවත් වෙන ඉඳි තමයි අපි මේ ගවේෂණය කරන්නේ. මේකේ යථාර්ථ ස්වභාවය හොයන්නේ. ඒකට අපිට තේරෙනවා මේ හැම හිතක්ම ඉපදිලා වහාම නිරුද්ධ වෙනවා. පේන රූප සංඥාවත් අටගෙන වහාම ඒක මහා මායාවක්. ඔය කැස්සක් ඇවුනා. ඔය දවුත් ඒකසයි නැවතත් ඇවුනා. මං හිතන්නේ මේ එක පින්වතෙක්වත් මේ කැස්ස කහේ කියලා හිතුවද? නිරායසෙන් ඇහෙන ශබ්ද රූප ඇහෙනකොටම හිත ඉපදෙනවා පින්වතුනි. ඒ හිත එහෙමම නිරුද්ධ වෙලා යනවා. දැන් බලන්න සනාත වෙන ධර්මතාවය නෙවෙයිද කියලා බුද්ධ ශාසනය කියන්නේ. ඒකට ඇහිච්ච ශබ්ද රූපේ කැස්සක් කියන්නේ ශබ්ද රූපයක්. කෙනෙක් කැස්සක්. ඒ ශබ්ද රූපයත් එතනම නිරුද්ධ වෙලා යනවා කියලා සනාත කරගන්නවා. මේ ගවේෂණයට වෙන සිතුවිලි කල්පනා කරන සිතුවිලි තියෙන කෙනෙකුට බෑ පින්වතුනි. මේ ගවේෂණයට රාගය තියෙන හිතකටත් බෑ පින්වතුනි. කම්මැලි හිතකට භාවනාවකට කම්මැලි හිතකට අවදි සිටියක් ඕනේ. ඒක විතරක් නෙවෙයි විචිකිච්ඡාවෙන් බැහැ විච්චි සිතකින් ගවේෂණයක් කරොත් අපි මේ බුදුන් වහන්සේ කිව්ව දේ බුදුන් වහන්සේ ප්‍රකාශනය කරගේ සනාත කරගන්නවා. විචිකිච්ඡාව පහ වෙලා යනවා. එතකොට මූලික සංයෝජන තුන මෙන්න මේ සීල සමාධි ප්‍රඥාවෙන් විදුසු ඥාන වලින් භංග කරනවා. සංයෝජන තුනක් නාම රූප පරිච්ඡේ ඥානයත් හේතුඵල ක්‍රියාකාරීත්වයත් ඇති වෙන හැමදේම නැති වෙනවා කියලා දැකීමෙමුත් භංග වෙලා යනවා. ඊළඟට තවත් මේක සනාත කරගන්න මුලින්ම පෙන්නනවා උඹට මේ දරාගත්ත කය උඹට අයිති නෑ. උඹ හිතාගෙන ඉන්නවා ඔබට මේ කය අයිති කියලා. නමුත් මේ කයේ තියෙන්නේ කෙස් තියෙනවා, ලොම් තියෙනවා, නිය තියෙනවා, දත් තියෙනවා, හම තියෙනවා, මස් තියෙනවා, නහර තියෙනවා, ඇට තියෙනවා, ඇට මිදුළු තියෙනවා, පිත තියෙනවා, සෙම තියෙනවා, සැරව තියෙනවා, මූත්‍රා තියෙනවා.
කෙල තියෙනවා, සොටු තියෙනවා, කබ කඳුළු තියෙනවා, කංකුණු වගේ දේවල් තියෙනවා, හිස් මොළයක් තියෙනවා. මේ එකතු කරපු කොටසකින් නිර්මාණය කරපු දෙයකට අපි රූපයයි කියලා රැවටෙනවා. Taman නිර්මාණය කරගත්ත මේ පුරුද්දකට නිසා නිර්මාණය කරගත්ත වස්තුන් ටිකකට. එතකොට මේක මමයි මගේ ආත්මය කියලා යම් කෙනෙක් ප්‍රකාශනය කරනවා නම්, මේක මගේ කියලා කියනවා නම්, ඒක බුදුරුන්ගේ ධර්මතාවයට තරම් කරම පටහැනි. මේක දැන් දන්නේ නැති හින්දා තමයි විප්ලව කරනවා, ගෝසා කරනවා, කෑ ගහනවා, බැන කොටා ගන්නවා. එතකොට පේන රූප සංඥාවෙත් තියෙන්නේ බාහිරෝ තමාගේ හෝ බාහිර රූපේ හෝ තමාගේ රූපේ හෝ තියෙන්නේ මේ එකම දෙහිදී කොටසක්. එතකොට මේකට ඇලීමක් ගැටීමක් නැති කරගෙන අපි සිහිය පවත්නවා. එතනින් එහාට මේක ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු වලින් සමන්විතයි කියලා තවත් මේ සංයෝජන භංග කරන්න, මූලික සංයෝජන භංග කරන්න ක්‍රමවේදයක් දෙනවා. එතෙන්දිත් තේරෙනවා මේක ධාතු වලින් සමන්විත කයක් තමයි අපි දරාගෙන ඉන්නේ කියලා. ඒක කියන්නේ ලෝකය කියලා කියනවා. ඊළඟට ආයතන පහට ගෝචර වෙන හැම ශබ්ද රූප ගන්ධ රස පොට්ටබ අරමුණු වලත්, රූප සංඥාවලත්, ශබ්ද සංඥාවලත්, ගන්ධ සංඥාවලත්, රස සංඥාවලත්, කාය සංඥාවලත්, අරමුණු වලත් එකම સિદ્ધාන්තයක් තියෙන්නේ. ඒවට ඇලීමක් ගැටීමක් ඇති කරගන්න දෙයක් නැහැ කියලා සිහිය පවත්ත ගන්නවා. මෙන්න මේකට කියනවා මූලික සංයෝජන තුන භංග කිරීමට මෙන්න මේ කර්මස්ථාන ටික උපයෝගී කරගන්න නිසා මේකට කියනවා කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිද්‍යා දෝමනස්සං කියලා. තමන්ගේ කයට ඇලෙන්නත් එපා, මේක අතහරින්න. මරණයෙන් පස්සේ අතහැරලා යා යුතුයි. අනුන්ගේ කයට ඇලෙන්නත් එපා, ඒකත් අතහරින්න. ඇලීම ගැටීම දෙකම අතහැරලා සිහිය පවත්ත ගන්න. මේ සිහියේ යථාර්ථයෙන් දකින්න. මොකද ඇති වෙන හැම දෙයක්ම නැති වෙන සුළුයි. මෙන්න මේ ධම්මචක්ක සූත්‍රයේ විවෘත කරන දවසේ පළවෙනි ශ්‍රමණ භාවයටපත් වෙච්ච උතුමාණන් වහන්සේ තේරුම් කරගත්ත දේ. ඈත අතීතේ පුරාපු පාරමිතා භූමියේ හින්දා මේ කාමාචර ලෝකේ අතහැරලා ඒ උත්තමයන්න් වහන්සේට ප්‍රථම ධානයේ ශක්තිය, ဒုတိ ය ධානයේ, තෘතීය ධානයේ, චතුර්ථ ධානයේ. ඒක විතරක් නෙවෙයි පින්වතුනි, ඒ උතුමාණන් වහන්සේට රූප රාග, අරූප රාග, මාන උද්දච්ච මේවා කරගන්නට ඕන ශක්තියක් තිබ්බා. ආකාසඤ්ඤායතන, විඤ්ඤායතන, ආකින්චායතන, නේව සංඥා, නා සංඥායතන, අරූප ධාන ශක්තියක් තිබ්බ වර්තමානයේ. හොඳ පිරිසුදු වෙච්ච සිතකින් හරියට ඇහුවා. දැන් බලන්න අපිට මේක සමහර වෙලාවට අහන්න බෑ. තේරෙන්නේ නැහැ. නිින්ද යනවා. අමාරියෙන් ඇහත් අරගෙන අහගෙන ඉන්නවා. එතකොට නීවරණ වෙච්ච සිතක් නැති වෙලා තිබ්බා. අවදි වෙච්ච සිහියෙන් යථාර්ථය ඇහුවා. එක දෙයයි තේරුම් ගත්තේ. ඒ වචනේ මට කියන්න ලස්සනට යම් කිංචි සබෝධ සබ්බන්තන් යම් දෙයක් හටගත්තා නම් මේ ලෝකේ මොකද්ද නැති වෙන සුළුයි කියලා තේරුම් ගත්ත එච්චරයි. ඇයි අපිට ඔක තේරුම් කරගන්න බැරි? එතකොට කිව්වා මෙන්න මේ මුන්නහන්සේ පෙරට මුන්නහන්සේට සීලමය ගුණය කිව්වා තිබ්බා. ඉන්ද්‍රයන්ගේ සංවර සීලය තිබ්බා. සමාධිය තිබ්බා. ඒ වර්තමාන සිතින් හොඳට අහගෙන හිටියා මේ කියපු දේ මොකද්ද කියලා. ඒතකොට තේරුණා ඉපදෙන හැම දෙයක්ම නැති වෙන සුළුයි කියලා. එතකොට කිව්වා සෝතාපන්නයි කියලා. එතකොට මේක ලේසි නෑ, මේක ප්‍රායෝගිකකරණයක් කළ යුතුයි. මේ නාම රූපයගේ හට ගැනීමත් බිඳීමත් ගැන දැනගත්තා. ඊට පස්සේ සංයෝජන දෙකක් තියෙනවා. තුනී කරොත් පින්වතුනි, තුනී කරොත් එකාත්මයක් ලැබෙනවා. සංයෝජන දෙක කැඩුවොත් අනාගාමී වෙනවා. එතකොට සංයෝජන තුනක් කැඩුවොත් ආත්ම හතකින් නිදහස් වෙනවා. මේ ඉපදීම නැති අන්ධකාරයෙන් ගැලවෙනවා.
සංයෝජන දෙක තුනී කරොත් සකෘදාගාමී වුණොත් එකපාරක් මේ කාමාචර ලෝකෙට එනවා. ඒකෙන් නිදහස් කර ගන්නවා. සම්පූර්ණ මේ කාමරාග පිටිකේ කැඩුවොත් ආයි ගර්භයකට එන්නේ නැහැ. සුද්ධාවාස සිතක් පැවන හිත පමණක් තියෙන කය නැති තැනකට වැටෙනවා. මේ මල මූත්‍රා පිරිච්චි කයක් ආයට මමයි වගේ ආත්මය කියලා හම්බෙන්නේ නැහැ. හිත විතරක් තියෙනවා. කයක් නැහැ. එතකොට මෙන්න මේ ඊළඟට ප්‍රහීන කරන්න මේකට බුදුන් වහන්සේ හරියට සතර සතිපට්ඨානෙ පෙන්නනවා. මෙන්න මෙහෙ දෙයක් කියනවා. වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා. තමන්ගේ වේදනාවන් දැකගෙන වේදනාසු වේදනානුපස්සී විහෙරති වාසය කරනවා. වේදනාවන් දැනගෙන වාසය කරනවා. තමන්ගේ වේදනාව අනුන්ගේ වේදනාවන් සුව කරන එක නෙවෙයි. ආතාපි කියන්නේ මෙච්චර කාලයක් අපි වේදනාවෙන් මම්මුලා වෙච්ච සත්‍යෝ. ඒක පුරුද්දා. ඒ පුරුද්දට විරුද්ධව මෙන්න මේ ආකාරයෙන් වේදනානු වේදනානුපස්සී විහෙරති ආතාපි කියන්නේ කෙලස් තවන වීරිය. සම්පජානෝ කියන්නේ එකෙනෙක් කියන්නේ නුවණ පාවිච්චි කරන්න කියනවා. මොකද්ද? නුවණ පාවිච්චි කරගන්නවා. සම්පජානෝ සතිමා කියන්නේ මේ මොහොතේ විනේ ලෝකේ අවිද්‍යාව දෝමනස ඇලීමක් සහ ගැටීමක් අතර අනිච්ච නැමැති ධර්මතාවයෙන් අතහරින්න කියනවා. එතකොට අපි දන්නෝ මනෝද්වාරයේ ඇවිලෙනවා. අපි දන්නවා මනෝද්වාරයේ ඇවිලෙනවා. සුඛ වේදනාව රාගය සම්බන්ධයි. කාම රාගය සම්බන්ධයි. දුක්ඛ වේදනාව පින්වන්තනේ පටිඝය සම්බන්ධයි. එතකොට සංයෝජන දෙකක් ප ဋ ාණේ පෙන්නනවා ප්‍රහීන භංග කිරීමට උඩ මුදුනේ තියෙන සංයෝජන භංග කිරීමට මේ සතර සතිපට්ඨාන උපයෝගී කරගන්න කියනවා. සංයෝජන දෙක භංග කිරීමට. මොකද කාම රාග පටිඝය කඩන්න බිඳින්න. ඇලීම සහ ගැටීම. එතකොට පින්වතුනි ඇලෙන්නේ ගැටෙන්නේ කිසි තැනකින් නෙවෙයි පින්වතුනි. බාහිර ලෝකේ කියලා කියන්නේ හොඳට මතක තියාගන්න මේ පේන රූප විවිධාකාර රූප මායාවකින් පේන හිතලා මතලා පේන රූප නෙවෙයි. විවිධ ශබ්දයෝ දැන් මම සනාත කරලා පෙන්නවා. ඒ වගේ තමයි හැම ශබ්දයක්ම විවිධ ශබ්දයෝ නිකුත් වෙනවා ලෝකේ. විවිධ රූපයෝ පෙන්වනවා ලෝකේ. විවිධ රසයන් දැනෙනවා ලෝකේ. විවිධ ගන්ධ නිමිත්තෝ ගඳ සුවඳ දැනෙනවා ලෝකෙන්. ලෝකෙන් අපි ප්‍රතිචාරයක් දෙනවා. කාය පහස හම්බ වෙනවා. ඒක ලෝකෙන් ප්‍රතිචාරයක් දෙන්නේ. නමුත් අපි මෙතාකල් මේ ගැන හරි වැටහීමක් නැතුව මේකට ඇලෙන්න සහ ගැටෙන්න හිත හදාගත්තා. එක්ක ඇලුනා වෙලාවක නැත්තම් ගැටෙනවා. ඇලෙනකොට කාමරාග පටිඝය ඇති වෙනවා. ගැටෙනකොට පටිඝය ඇති වෙනවා. කාමරාගය ඇති වෙනවා. ඇලෙනකොට ගැටෙනකොට පටිඝය ඇති වෙනවා. එතකොට ඇලීම සහ ගැටීමක් ඇති වෙන්නේ ආයතන පහ නිසා. මේ ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ටොඩ බාරමුණු නිග්‍රහයෙන් ඇති වෙන දේවල් පින්වතුනි. මේ හිතලා මතලා ඇති වෙන දේවල් නෙවෙයි. ඒතකොට ප්‍රශ්නයක් තියෙන ඊළඟට අන්න මේකට වෙන විදිහය කියනවා. අපි නෙවෙයි කියන්නේ. අපි ඒ ගැන හරි ගවේෂණයක් කරලා ලෝකයට ප්‍රකාශන කරන දැක්ක දෙයක් ගැන. නොදැක්ක දෙයක් ගැන නෙවෙයි. මේ අපේ මනසේ ඇතුලේ තියෙන දේ තමයි මේ ප්‍රකාශනය කරන්නේ. මේක පොතක් ගෙනලා කිව්වේ නෑ. එතකොට බුදුන් වහන්සේ මේක විවෘත කරන ක්‍රමවේදයක් කියනවා මෙන්න මේකට. ඇස කියන්නේ පින්වතුනි හොඳට මතක තියාගන්න. ඊළඟට පොඩ්ඩක් ගැඹුරුයි. සාමාන්‍යයෙන් හොඳටම ගැඹුරුයි. ඇස කියන්නේ ද්‍රව්‍යමය දෙයක්.
මේක ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු. පේන රූප සංඥාවලක් තියෙන මේ විවිධ රූපවල තියෙන්නේ ඔක්කොම එකම ද්‍රව්‍යමය දේවල්. ඇහැට මලමිණියට ඇහැ තිබ්බට රූප පේන්නේ නැහැ. මොකද චක්කු විඤ්ඤාණය නිරුද්ධ වෙලා තියෙන නිසා. අහකට ගිහිල්ලා. නැවතත් ඇහැ පහල කරගෙන නැති කොහේ හරි. පුරුද්ද නිසා. නැත්නම් මේකෙන් ගෙනියන්න බෑනේ මේකට පින්වතුනි. ඒ නිසා ඇසත් රූපයත් දෙක සම්බන්ධ කරන්නේ සම්බන්ධ කරන්නේ කවුරුත් නෙවෙයි. අතීතයේ අත්දැකීම් මාලාව. චක්කු විඤ්ඤාණය කියලා කියනවා. ඒක චින්තාම වේගයක්. ඇහැ ද්‍රව්‍යමය දෙයක්. පේන රූප සංඥාව ධර්මමය දෙයක්. කරවලේ මේක පේන්නේ නැහැ. ආලෝකයක් ඕනේ. මේ දෙක සම්බන්ධ කරන්නේ චක්කු විඤ්ඤාණය පහළ විය යුතුයි තුන්වනේ. තින්නම් සංගති පස්සෝ. අන්න තුන්දෙනාගේ සැබදියාව උඩ ස්පර්ශයක් ඇති වෙනවා. දැකීමක් ඇති කර ගන්නවා. මේ තුන්දෙනාගේ එකතු වීම උඩ මේ කොම්පැනිය නිසා තින්නම් සංගති මේ තුන්දෙනාගේ සැබදියාව තුල ස්පර්ශයක් ඇති. ස්පර්ශයක් කියන්නේ නාමයට. හිතක් ඉපදෙනවා. දකින්න හිතක් ඉපදෙන්නේ නැත්නම් දකින්නේ නැහැ. ඉතින් හිතක් ඉපදෙන්න චක්කු විඤ්ඤාණයක් අවශ්‍යයි. චක්කු විඤ්ඤාණය ඇති කරලා චක්කු සම්පස්සයක් ඇති වෙනවා. හිතක් ඉපදෙනවා. අපි මේ හිත නවත්තගන්න ශක්තියක් නැහැ. දකින රූප සංඥාට රාගය නිසා නවත්තගන්න අපිට ක්‍රමවේදයක් නෑ පින්වතුනි. ආශාව නිසා මෙහෙන් ආශාව තියෙනවා. පරිශය වෙච්ච ගමන් තින්නම් සංගති පස්සපච්චය වේදනා. දැකලා අන්න නිමිති කරලා ආස්වාදයේ වින්දා රූප සංඥාව. රූපේ බෙදලා ගියායන්ට. ඇලීමක් සහ ගැටීමක් ඇති කරගත්තා. ඒක ප්‍රතික්‍රියා වෙනවා. ප්‍රතික්‍රියා පරිවර්තනය වෙනවා. චින්තාම වේගයක් හැටියට විඳීම නිසා ඒක අභ්‍යන්තරේ ඵලපැදියම් වෙනවා. එතකොට මෙන්න මේ સિદ્ધාන්තය ගැන හරි ගවේෂණයක් කරන්න ඕන. මොකද්ද මේකට අපිට උනේ මෙච්චර කාලයක්? මෙච්චර කාර්යය දීර්ඝ සංසාරේ අපි පින්වතුනි මේක පුරුදු කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ පුරුද්දට විරුද්ධ නැගීගෙන අර පුරුද්දම ඉස්මතු වෙන්නේ. ඒක වරද්දක් නෙවෙයි. ඒක පුරුද්දම ඉදිරියට එන්නේ. අහවලා දැක්කනේ. අහවලා ඇහුවනේ. අහවලා මෙහෙම කිව්වනේ. ඒව ඔක්කොම බිදි ගිහිල්ලා ඉවරයි. ඒව හිතයට පළපැදියම් කරගෙන කතා කරන. කොච්චර අඥානියෝද කියන්නේ. ඈත වෙච්ච දේවල් ඔක්කොම හිතේ තියාගෙන කියන්න දෙනවා. එතකොට කන තියෙනවා. ශබ්දයෝ නිකුත් වෙනවා. මේ දෙක ඇහෙන්නේ නැහැ. මලමිනියට මේ සද්ද ඇහෙන්නේ නැහැ සෝත විඥානේ නැති නිසා. ඊළඟට තුන්වෙනිය මේක කනත් ශබ්දයක් නිකුත් වෙන ශබ්දයට කන තියෙන්න ඕනේ. සද්දයෝ නිකුත් වෙන්න ඕනේ. මේ දෙක හමු කරන්නේ සෝත විඥානේ පාලනලා මේක හමු කරනවා. එකතු කරනවා. ඊට පස්සේ මේ වේග ධාරාවක මේක එකතු කරලා පින්වතුනි තින්නම් සංගති පස්සෝ ඇහෙනවා. ඇහිලා බිඳිලා යන එක දන්නේ නැහැ. අපි මේක විඳිනවා. විදීම ආත්ම නිර්මාණයක් ඇති කර ගන්නවා. අපි ඇලීමක් සහ ගැටීමක් ඇති කරන ඉඳ තණ්හාව පෝෂණය කරන ඉඳ මතක සටහන් වෙනවා මේකට. දැන් මොකද කරන්නේ? ඇයි මේක නවත්ත ගන්න කොච්චර කිව්වොත් තේරෙන්නේ නැහැ පින්වතුනි. තේරෙනවා කියනවා. අපි කියනවා ඒක ලේසි වැඩක් නෙවෙයි. මේක දීර්ඝ සංසාරේ කල්ප කෝටි ගණන් අපවාද වලට අපි වින්දාත්ම නිර්මාණය කරගෙන අපි බණුන් අහනකොට අපි ආත්ම නිර්මාණය වින්දා. අපි එකට එක කිව්වා, එකට එක කරා, ප්‍රතිකර්ම කරා. අතහැරින්න හයියක් නැහැ. අඥානකමටම සංසාරයට වැටුණා. මෙන්න මේක ප්‍රබල පුරුද්දක්. මේන්න අඬු කඳුළු සහගරේ සදා අපවාදයේදී බැනුම් වලදී
එකතු කරොත් බුද්ධ වචනේ එච්චරකට සුඛ වේදනාව දුක් වේදනාව වින්දා. එතකොට මේ විවිධ ලෝකේ නිකුත් වෙන ශබ්ද වලට ප්‍රතික්‍රියා කරා. සෝතං සද්දෝ සෝත විඥාන සෝත සම්පස්සං ඇහෙනවා. සම්පස්සේ කියන්නේ ඇහෙන හිතට. ඒ ඇහෙන සෝත සම්පස්සේ කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා මනසික අභිධර්මය. විග ධාරාවකින් සිත් පහක් ගිනි ඇවිලෙනවා වගේ ඇවිත් මේක ඉගෙන ගන්න එක නෙවෙයි ගවේෂණයක්. ඒ සිත් පහ ඇති කරගත්ත ගමන් ඒකෙන් චින්තාමවගේ නවත්තා ගන්න බෑ. මම කියලා ආත්මයක් විදීමක් ඇති කරගන්න තමා තුලින්. ඒ විදීම නිසා තමාගේ මතක සටහන් වෙනවා මේක. කද මේක මෙන්න රූපං ජීරති මාඥානං. ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, කාය රූප රූපං ජීරති මාඥානං. නාම ගොච්ඡං ඒක මැරෙන්නේ නැහැ. රහතුන්ගේ මනස හිස්සාකාශේ රූප අඳිනවා වගේ. මම පොසොද්ද මේකේ රූප අදින්න. ඒ වගේ නෙවෙයි පුතුජනයාගේ හිත ගලේ කොටපු අකුරු වගේ මේක. දිව තියෙනවා, රස දැනෙන තැනක් තියෙනවා. බාහිර ලෝකෙ නිකුත් දාපු ගමම්ම ජීව විඥානය පාලලා තුන්දෙනා එකතු කරලා ජීව සම්පස්සයක් හිතක් ඉපදෙනවා. දැනෙනවා. දැනෙන හිත නවත්තා ගන්න බෑ. නැති පුද්ගල මාලාවකට විදිනවා. මං හොඳට බත් කෑවා. මං අද හොඳට බඩ පිරෙන්න රස වින්දා මේක. හරි. දැන් වින්ද දේ ප්‍රකාශනය කරේ තමන්ගේ හිතෙන්. ඒ ප්‍රකාශන සේරම අර්ථ ශුන්‍යයි පින්වතුනි. හිත ඉපදෙච්ච තැනත් අර්ථ ශුන්‍යයි. ඒ ක්‍රියාකාර නැවතත් කන්ටෝන් ඇවිදගෙන යනවා ඒකම. ඇයි අරකේ රහ වැදුනා. අඥානය මම්මුලා වෙනවා මේකෙන්. ඉතින් දිවෙන් මම්මුලා වෙනවා, ඇහෙන් මම්මුලා වෙනවා. කනෙන් මම්මුලා වෙනවා. නාසයේ ගඳ සුවඳ දෙන එළුකුරයක් වගේ එකක් තියෙනවා පින්වතුනි. බාහිර ලෝකෙ මේක වදිනකොටම අන්න තුන්වෙනි විඥානය පහළ වෙලා චින්තාම් වේගයපත් ගාන විඥානය නිසා ගාන සම්පස්සේ සිතක් ඉපදෙනවා. ඊට පස්සේ ඒ හිත ඒකේ හතගෙන බිඳෙන තැන දන්නේ නැහැ පින්වතුනි. දන්නේ නැහැ. ඊට පස්සේ මේකට කියනවා මට දැන් ජරා ගඳක් දැනුණා. මූණත් එක්ක මුල් වෙලයි ආත්ම නිර්මාණයක් කරගෙන. නැත්තම් මට හොඳ සුවඳක් දැනුණා. හරි හිත ප්‍රබෝධ වෙලා මේ සූද අල්ලන්න ගිහිල්ලා. අල්ලන්න බෑ පින්වතුනි. මේක මහා මායාවක්. නමුත් මෙන්න මේ වගේ සත්‍යය මම මුලා වෙනවා හැම සතෙක්ම. එතකොට ආයතන පහ සිද්ධාන්තය අවසීයෙන් පරිහරණය කරලා විදීමක් ඇති කරනවා. විදීම ලෝකේ පවතින දෙයක් පින්වතුනි බුදුන් වහන්සේ ප්‍රකාශනය කරන ආකාරයට. විදීම ලෝකේ පවතින දෙයක්. විදින්න බරුවක් තමා තුලට දාගෙන නිර්මාණය කරන්න බුදුව කෝ සිය මුත්ත වින්දේවා. ඒවා මහා මායාවක් වගේ විදින්න උත්සාහයක් කර කර රාගයෙන් දිව්වා. නම ඒවා මහා මායාවක් වගේ වෙනස් වෙලා ගිහිල්ලා. එහෙනම් කයේ තියෙන ඉසකෙස්සර රෝබියන් කූපහැර නියපොතු හැර දැනෙන තැන්. අත තියෙනකොටම හිත ඉපදෙනවා. මොකද කාය විඥානය පහළ වෙලා කාය සම්පස්සය තියෙනවා. කායෝ ටොට්ටබ්බෝ කාය විඥාන කාය සම්පස්සං හිතක් ඉපදෙනවා. හිත නවත්තන්න බෑ. ආත්ම නිර්මාණය විදීමක් ඇති කර ගන්නවා. විදීම තිය මතක සටහන් වෙනවා. ඒක චින්තාම වේගයක් බවට පරිවර්තන වෙනවා. එතකොට මේ වගේ ලක්ෂ කෝටි සංඛ්‍යාත ගානක් ආයතන පහ ලෝකෙට විවිධ කරගන්න රගදි කෙලෙස් බරත සත්‍යයට චින්තාම ලක්ෂ කෝටි සංඛ්‍යාත ගානක් සිතුවිලි ඇති කර ගන්නවා. ඒක විඥානයේ ගැබ් වෙනවා. ඒක මැරෙන්නේ නැහැ. එතකොට අන්න වේදනානුපස්සනාව දෙන්නේ පින්වතුනි වෙන දෙයකට නෙවෙයි සතර සතිපට්ඨානයේ කාම රාග පටිගේ කඩන්න. හොඳට මතක තියාගන්න. වෙන මොන සූත්‍ර මොන ඔක්කොම කියවුවත් මේක නම් තේරුම් කරගන්න බෑ. අපි පුලපුලා කියනවා. දැන් වෙලා තියෙන පුදුම අන්ධකාරයක්. මේක ඔක්කොම වෙනස් කරලා එක එකනාට මාන්නේ ලියන්න ඕන ගන්තා රූඪ කරලා
දැන් ගන්ධාරූඪ නිසා Taman ගවේෂණයක් කරලා කිසිම දැනුමක් නැහැ මම මුලා වෙලා. ඒ කියපු දේ අනුන්ට කියනවා. පින්වතුනි කවුද ප්‍රජාපති ගෝතමී හිටියා මෙහෙම මේ කවුද මේ බෝසතාණන් වහන්සේ මෙහෙම හිටියා බත් කව්වැව්වා ඕන්න කතන්දර. මේවා දැක්ක විදියට මේ කියන්නේ. දැක්කේ නැති දේවල් ප්‍රකාශනයක් කිරිලා මේක ගවේෂණයක් කරන්න බුදුන් වහන්සේ කිව්ව විදියට. ඒකට Tamanටම තේරෙයි මේකෙන් කැඩෙන විදිය. ඒකට ඇලීමත් ගැටීමත් මෙන්න මේ භාවනාවෙන් කැඩෙනවා. ඒකට කොහොමද කැඩෙන්නේ කියලා අහුවොත් පින්වතුනි මේක කර්මස්ථානයේ දෙන එකක් නෙවෙයි කර්මස්ථානයේ යට කරගෙන ප්‍රකාශනයක් කරන්න. තමන් වැඩි සමාධියක් තියෙන ප්‍රථම ධානයේ ද්විතීය තෘතීය චතුර්ථ ධානයේ ඒ සමාධිය මහෝපකරණ ගවේෂණයක් කරන්න. එදිනෙදා ජීවිතේ පැවැත්ම ගෙනියා ගන්න. ඒ ගවේෂණයේදී ඊට පස්සේ තමන් කායගත සතිය හොඳට වැඩලා නාම රූප පරිච්ඡේඥාණයට හිත යොමු කරලා නිමිති නැතුව ගවේෂණයක් කරොත් පේනවා ඉපදෙන වහාම මැරෙනවා අන්න හිත නැගිටලා ගිහිල්ලා. නිරයසෙන් වෙන සිද්ධාන්ත හිත නැගිටලා ගිහිල්ලා කාය සංකාර නිරුද්ධ වෙනවා. කාය සංඛාර නිරුද්ධ කියන හුස්ම නැති වෙලා යනවා. ඊළඟ වචී සංඝ ප්‍රකාශනයෙන් තොර වෙනවා. ප්‍රකාශනයෙන් තොර වෙනවා කාය සංඛාර නිරුද්ධ වෙනවා වචී සංඛාර නිරුද්ධ වෙනවා චිත්ත සංඛාර මොහොතක් නිරුද්ධ වෙලා එස් වෙනවා. මේක සනාත ධර්මතාවයක්. දැක්ක ඇත්තෝ පිළිගත්තා. නොදැක්කත්තට මේක කොහොමද ඔළුවෙන් හිටගෙන කිව්වොත් පිළිගන්නේ නැහැ පින්වත්. ඊට පස්සේ දැන් හොඳට සමත ශක්තියක් තියෙනවා විදර්ශනා ශක්තියක් තියෙනවා. නිමිති නැති යථාර්ථයක් ගවේෂණයක් කරන්න පේනවා. හැම නිමිති නැති හැම දෙයක්ම ඉපදිලා වහාම නැති වෙනවා කියන සනාත කර ගන්නවා. දැන් ඊට පස්සේ පින්වතුනි තමන් මේ සිද්ධාන්තය මෙනෙහි කරනවා. කය මෙනෙහි කරලා හිත නැගිටවගෙන අනිමිත්තට දාලා ඊළඟට මේ සිද්ධාන්තය මෙනෙහි කරනවා. වෙනකොට අන්න ප්‍රඥාව මුහු කුරා උඩට එනවා. මේක ලෝකේ මේක ප්‍රකාශනය කරනකොට මේ ලෝකේ හෙළවෙන්න ඇති පින්වතුනි. එච්චරට නොදැනීමේ මේ සත්වය හැම සතෙක්ම මේ වේදනා තුනෙන් මම්මුලා වෙලා තියෙනවා. මේ මනුෂ්‍ය සතා විතරක් නෙවෙයි. හැම සතෙක්ම මේක පොදුයි. ඒතර මේක විවෘත කරන දවස මේ මෙච්චර ආශ්චර්යයක් බුද්ධ ශාසනයේ. අනේ ඒක මෙනෙහි කරනකොට එච්චර ආශ්චර්යයෙන් නිසා නැවතත් හිත නැගිටින්න පටන් ගන්නවා. ඒ නැගිටිත ආය නිමිති නැති බලනකොට හැම සංස්කාරයක්ම ඇහෙන් දකින සංස්කාර, කනෙන් අහන සංස්කාර, දිවෙන් රස බලන, කය ස්පර්ශය කරන සංස්කාර චින්තාම වේගය. ඉපදෙනවාම මැරෙනවා පෙන්න නිමිති නැතුව පේනකොට ඉපදෙනවාම නැවතිනවා ආත්මයට ප්‍රබල පාරක් දෙවෙනි පාරක් වදිනවා. හිත ශුන්‍ය වෙලා යනවා. කාය සංකාර නිරුද්ධ වෙනවා. චිත්ත සංකාර නිරුද්ධ වෙනවා. වාචික සංකාර නිරුද්ධ වෙනවා. ස්වභාවයක් දකිනවා. අන්න මෙහෙම පුරුණු කරනකොට Tamanට පුරුදු වෙලා තිබ්බ අභ්‍යන්තරයේ ඇවිලෙන ගින්න අපි හොඳට අත්දැකීම් දන්නවා. අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා අපි ඇවිලිච්ච තරම් ඇවිලිල්ල ගින්න නිමී යනවා. සුඛ වේදනාව යම් දෙයක් වුණත් අපි ප්‍රතික්ෂේප කරන ඒ සුඛ වේදනාව රාගය සම්බන්ධ මේක එපා අවශ්‍ය නැහැ අනිච්චමයි දුක්මයි ඒක අනාත්මයි ඒක ආත්මේ නැහැ. දුක වේදනාවකවත් ඒක අර පුරුදු කරන නිසා මේක යථාර්ථය දන්න නිසා Tamanට හොඳ ප්‍රඥාවක් තියෙනවා. එන්න මේ සුඛ වේදනාවෙන් ඇවිල්වෙනා හෝ දුක් වේදනාවෙන් ඇවිල්වෙනා හෝ මේ මගේ සිත තමාගේ සිත නිවෙන්න පටන් ගන්නවා. යම් සුඛ වේදනාවකින් ඇස නිසා ඇවිලුණාද යම් සුඛ වේදනාවක කන නිසා ඇවිලුණාද නාසය නිසා දිව නිසා කය නිසා ඇවිලුණාද ඒ හිත නිවෙන්න පටන් ගන්නවා. අර පුරුද්දට විරුද්ධ නැගිටින්න පටන් ගන්නවා. අනන්ත සංසාරයේ පුරුදු වෙච්ච සිත දැන් නිවි යනවා. ඇවිලෙන සිත නිවන මඟ වෙන මොකුත් නෙවෙයි පින්වතුනි. එතකොට දුක් වේදනාව නිසා අපි අඬපු කඳුළු සාගරයේ තරන්නම් ඒකත් නිවෙන්න පටන් ගන්නවා. දැන් අර තැති ගැහිම බය කම්පණේ නැති වෙන්න පටන් ගන්නවා. කාටවත් බය නැහැ. තමන් පාරිශුද්ධ නම් තමන් ඍජු වෙනවා.
අන්න ඒක නිවෙන්න පටන් ගන්නවා. තැති ගහෙන්නේ නැති වෙනවා. බය වෙන්නේ නැති වෙනවා. හරි ඍජු වෙනවා. සෝචෝ චස්ස මුදු අනතිමානී. හරි කීකරුයි. නම්ශීලී. ඍජුයි. හැම සංස්කාරයක්ම ඉපදිනවාම නැති වෙනවා කියලා පේනවා. මේක ඇවිලෙන්නේ නැහැ. ඇස නිසා ඇවිලෙන්නේත් නැහැ පින්වතුනි. රූප නිමිත්තෙන් මම්මුලා වෙලා ඒක ඇවිලෙන්නේත් නැහැ. ඒක මායාවක් වගේ බිඳිලා යනවා පේනවා. කන නිසා ශබ්ද රූපය ඇවිලෙන්නේත් නැහැ. ඒක මුරුදු කරලා තියෙනවා. ඒක මායාවක් වගේ ඒකට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒක හටගෙන බිඳිලා යනවා පේනවා. කන නිසා ඇවිලෙන්නේත් නැහැ. නාසය නිසා ඇවිලෙන්නේ නැහැ. දිව නිසා ඇවිලෙන්නේ නැහැ. කය නිසා ඇවිලෙන්නේ නැහැ. එතෙන් සිත නිකන් ඇවිලෙන්නේත් නැහැ. ඒක යථාර්ථ ඥාන දර්ශනිත පහ කරලා තියෙනවා. මොකද්ද පහ කරේ? දර්ශනයෙන් පහ කරලා තියෙනවා. මොකද්ද දර්ශනය? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රමවේදීය සතර සති ප ဋ ාණය පින්වතුනි. මෙන්න මේක ප්‍රායෝගිකරණය කරන්න. කොච්චර කියවුවත් බුදුවරුන්ට පහළ වෙච්ච මහා ප්‍රඥාව අපිට වශී කරගන්න බෑ. හිත හදන්න, හිත සමාධිමත් කරන්න, හිත විදර්ශන ඥානය පහළ කරන්න. ඇති වෙන හැමදේම බිඳෙනවා එක දකින්න. නිකන් දකින්න බෑ පින්වතුනි. අමුහිතකට හිතේ සමාධිය අවශ්‍යයි. ඒකයි අපිට දැන් ප්‍රශ්නේ. දැන් අහනවා අපි මේක මෙන්න මේක සත්‍යයි කියලා හිතෙනවා. දැන් අපි ගවේෂණයකට ඇතුල් වෙනවා. ඊළඟට පින්වතුනි මම පොඩ්ඩක් දුරට යන්නම්. කාලය බොහොම වැඩි වෙන නිසා මම ඊළඟට යන්නේ නම් ඊළඟට කියනවා මේ සිත් කොහෙන්වත් ඇති වෙන්නේ දෙයක් නෙවෙයි. දැන් උඩු මුදුනට තියෙන දැන් සංයෝජන 3ක් භංග කරා, 5ක් භංග කරා. සක්කාය දිට්ඨිය කියන්න, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස. ඊළඟ සංයෝජන 2 කියන්න, කාමරාග පටිගය භංග කරා. එතකොට කාමරාග පටිගය භංග කරන්න වේදනානුපස්සනාව උපයෝගී කරගත්තා. සංයෝජන 2ක් කඩවුවා. කාමරාග පටිගය මේ සංයෝජන 3 නාම රූප පරිච්ඡේද ඥාණයෙන් කැඩුවා. හේතුඵල ක්‍රියාකාරීත්වයෙන් අනිමිත්තෙන් මේ සංයෝජන 2 කැඩුවා වේදනානුපස්සනාවේ. ඊළඟට අනිමිත්තෙන් ඊළඟට තුන්වෙනි හිත තියෙන උඩු අතට ඊළඟට මේ කාමයන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අන්න වෙලාව. දැන් ගිහි සම්පත් අතාරිනවා. මේක බොරුවක් කියලා දකිනවා. එතකොට ඒකට ඕන වස්ත්‍රයක් මොකක් හරි පොළව ගත්තා. දැන් වනාන්තර රුක්ක මූලයේ ශුන්‍යාගාර ආරණ්‍ය ගිරිගුල පර්වතයේ වගේ මිනිසුන් නැති තැන් වලටම ගියා. ඇයි? සිතුවිලි බාහිර ලෝකෙන් නිර්මාණය වෙන්නේ මේකෙන් හැංගෙන්න ගියේ නෑ. මේක ගවේෂණයකට ගියා. සතර ඉරියව්වේ ප්‍රබල සිහියක් තිබ්බා. හිත දෙන විධානයේට කය නැගිටිනවා කරනවා. හිතත් ඉපදිලා බිඳලා යනවා. කයේ ක්‍රියාකාරීත්වය බිඳලා යනවා. දැක්කා. ආයතන පහේ සිහිය පවත්වා ගත්තා. එතකොට දකින්නෙත් මේ පින්වතුන් මාව දකින්න නම් හිතක් ඉපදෙන්න ඕනේ. එතකොට මාව පෙනුනේ තමන්ගේ හිතටයි කියලා තේරුණා. දැන් අන්න ලෝකෙන් බැහැර වුණා. බාහිර ලෝකෙන් බැහැර වෙලා අභ්‍යන්තරයට ආවා. එතකොට ආයතන පහ ඇහෙන්නේ තමන්ගේ හිත තමයි. කන නැත්තම් පින්වතුනි මේක ඇහෙන්නේ නැහැ. තේරෙන්නේ නැද්ද මේක? ඇහැ නැත්තම් මේ රූපේ පේන්නේ නැහැ. දැන් හොඳට ආයතන පහ තියෙන කෙනෙක් ගවේෂණයක් කරලා බලනවා මේක පේන්නේ තමන්ගේ හිතට. දැන් මම උදාහරණයක් දෙන්නම් මේ පින්වතුන්ට. දැන් මම මෙන්න මේ අල්ල පෙන්නුවා. මේක දිහා දැන් ඇස් දැරිලා බලන්න. දැන් පේනවද මම මෙහෙම උස්සගෙන ඉන්නවා? පේනවද කියන්නේ? දැන් මගේ රූපේ දැන් වෙනස් වෙලා තියෙනවද මෙහෙම ඉස්සිලා? ඔක්කොම බලන්න. දැන් මම මේක පල්ලෙහාට ගත්තා. දැන් මං උස්සගෙන හිටපු රූපේ කෝ? ඒක නැති වෙලා ගිහිල්ලා. අන්න බුදුන් වහන්සේ කියනවා ඒක තියෙනවා දැන් පළපැදියම් වෙලා තැනක. කොහෙද තියෙන්නේ?
කියන්න. හිතේ තියෙන බලන්න ඇස් දෙක පියාගෙන මැවිලා පේන්නේ නැද්ද කියලා. පේනවා. මායාවක් වගේ අභ්‍යන්තර. එතකොට දැක්කේ මෙහෙද ඔයද? ඒක සනාතයිද බුදුන් වහන්සේ කිව්වද? මේ අපි අන්ධ ගමනක් යන එකක්ද මේක සනාත වෙන එකක්ද? මේක සනාතයි. එහෙනම් අභ්‍යන්තරයෙන් නිර්මාණය කරගත්තා. චක්කු විඥානයේ නිසා ඇති වෙන රූප විඥානේ මහණෙනි නිට්ටයද අනිත්‍යද කියලා අහනවා. මහා ගැඹුරක්ද? එතකොට අපි කොච්චර දවසකට කොච්චර සිතුවිලි ධාරාවක් හම්බ කර ගන්නවද? කොච්චරද? ලක්ෂ කෝටි සංඛ්‍යාත ගණක් අපි අභ්‍යන්තරයට ඒක මැරෙන්නේ නැහැ. අන්න ඒක මායාවක්. ඇහෙන් දකින දේ සියලු දේ මායාවක්. ඒක තමාම නිර්මාණය කිරීමක්. කවුද නිර්මාණය කිරීම? තමාගේ හිතම නිර්මාණය කිරීමක්. හිත විසින්ම මායාව නිර්මාණය කිරීමක්. ඉතින් ඇහෙන් නිර්මාණය කරනවා. ඇහෙන් දැක්කෙත් තමාගේ හිතමයි. ඉතින් දැක්කෙත් මොකද්ද? තමන්ගේ කියන්න කමන්නේ. තේරුම් නැතුණත් කමන්නේ ප්‍රකාශනයවත් කරන්න. දැක්කෙත් මොකද්ද? තමන්ගේ හිතමයි. ඇහුනේත් බීරේකට ඇහෙනවද මේක? ඇහුනේත් මොකේටද? තමන්ගේ ඒ හිතකෝ හිත ඉපදිලා වහම මැරිලා යනවා. එතකොට රස විඳිත් දැනුනිත් දැන් ජරා ගඳක් වැදුනා. ඒකල ජරා ගඳක් වැදිලා ඒ ගඳ අතහැරලා ගියා ටිකක් කියලා. තමන්ගේ විඥාණයට ගඳ දැනෙනවා වගේ තිබ්බේ නැද්ද? ඈ? ඒ ගඳ ගිහිල්ලා ඉවරයි. නමුත් අර විඥාණය විසින් අර ගාන විඥාණය විසින් ඒක මොකද්ද? ඇතුලේ පළපැදියම් වෙලා. ඒක මවලා. එතකොට මැවුම්කාරය එහෙද ඉන්නේ පින්වතුනි මෙහෙද? එතකොට කොහෙද මැවුම්කාරයෙක් ඉන්නව කියලා කියන්නේ? මැවුම්කාරය ඔබ තුලම නිර්මාණය වෙච්ච එකක්. එතකොට ආයතන පහ නිසාම ඔබ ලෝකේ නිර්මාණය කරනවා. ඔබ තුලම නිර්මාණය කරනවා මේ මායාව. එතකොට මේක නිදහස් වෙන්න. ඊට පස්සේ මේ ඇලීම ගැටීමක් ඇති කරගත්ත නිසා විවිධ සිත් ඉපදෙනවා. වෙලාවකට ඒ වගේ රාග සිත් ඉපදෙනවා. වරක ඒවා හිතලද ගන්නේ රාගසිත? හිතලද ගන්නේ නැත්නම් නිරාසෙන් හිතට එනවද? කමන්නේ කියන්න ඔක්කොමල දන්නෝ මේක. නිරාසෙන් ඒකට සටන් තමන්ගේ ඒ රාගසිතාවේ තමන්ගේ ඒකත් හටගෙන වහම බිඳලා යන කියන ඥානවන්තයා දකිනවා. දේශසිත එනවා. ඒකත් හටගෙන වහම බිඳලා යනවා. ව්‍යාපාද සිත් එනවා. මරණවා කොටනවා කියන ව්‍යාපාද සිත් එන්නේ නැද්ද? ඒව ඥාණයෙන් දැකලා ප්‍රඥාවන්තයා ඒව පහ කරලා දානවා. එතකොට කාමචන්ද සිත් ඇතිවෙනවා. ඒවත් ඇති වෙලා වහම නැති වෙනවා කියලා දකිනවා. එතකොට මේ වගේ 10කින් මේවා ඔක්කොම අහකට ගිහිල්ලා මේවා විතරක් ක්‍රියාත්මක වෙන අභ්‍යන්තරයෙන්. එතකොට මේ ගැන සිහියපත් චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ආතාප කියන්නේ ඇයි? මේක පුරුද්දක් අපිට ඒකේ මෙනෙහි කරගෙන ආවර්ජනය කර ජීවත් වෙන එක. ඒකට විරුද්ධව ආතාපි කිව්වේ ඒකයි. සම්පජානෝ නුවණ පාවිච්චි කරන්න කිව්වා. පවතින්නේ නැති දේවල්. සම්පජානෝ විනය ලෝකේ අභිද්ද ඇලීමක් ගැටීමක් ඇතිවෙන අනිච්ච නැමැති ධර්මතාවයෙන් අතාරින්න කිව්වා. කරනවද මේක අපි? අපි අර මාර්යා කියන විදිහටම පදේ නටාගෙන කමරන්න ඕන, කොටන්න ඕන, නියාගෙන නැති කරන්න ඕන. මේ වගේ තමාමයි තමාගේ හිත ගිනි ගත්තේ. කවුද ගිනි ගත්තේ? තමාමයි ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා ඇති කරගත්ත මේ අඳුරු සිත් නිසා තමාම ගිනි ගත්තා. තමා ගිනි ගත්තේ තමා විසින්ම මොකද්ද? තමා විසින්ම මරණ දාන්න ඕනේ. ඊළඟට පින්වතුනි අන්න පිරිසුදු වෙච්ච සිතකින් තමා කවුද ගවේෂණය කරන්න? කවුද තමා? හැම රූපයක්ම මමයි මගේ ආත්මයයි කියලා කියනවා. මෙන්න රහත් වීමට බුදුන් වහන්සේ ඊළඟට දුන්න සංයෝජන භංග කිරීමට අනිත් පහ උඩ බුදුනට තියෙන පහ භංග කිරීමට නැති කිරීම සඳහා
උද්දම් භාගයේ සංයෝජන පහක් තියෙනවා. රූප රාග, අරූප රාග, මාන්න, උද්දච්ච, අවිද්‍යාව දන්නවා. අවිද්‍යාව. ඒතකොට මේ පහ භංග කිරීම සඳහා, නැති කිරීම සඳහා අන්න ප ဋ ාණේ බොහොම පැහැදිලිව පෙන්නනවා. කර්මස්ථාන මං ඉස්වා කීයද? 5. මේ සංයෝජන පහ භංග කිරීම සඳහා, නැති කිරීම සඳහා සතර සතිපට්ඨානේ පැහැදිලිව පෙන්නවා. කර්මස්ථාන 5ක්. මේ 5 ගවේෂණය කරන්න මේක හිත නිදහස් වෙන්න කියලා. කොච්චර ඒත් මමයි මගේ ආත්මේ තියෙනවා. අනාගාමී වුණත් හිත යට තුල චින්තාම වේගයක් තුල මමත්වයේ ඉන්නවා හැංගිලා. මෙයා ඉදිරියට ගන්න කියනවා. කොහොමද මෙයා ඉදිරියට ගන්නේ? කොච්චරවත් මමත්වයේ තුල රූපයක් තියෙනවා. රූපය රාගය අරූප රාග අපිට නෑ. මාන්නය උද්දච්ච අවිද්‍යාවය තියෙනවා. කාටද මේ තියෙන්නේ තුන සංයෝජන? කාටද තියෙන්නේ? අනාගාමී උත්තමයාට. මෙයා ඍජුයි. ඍජුකමේ මාන්නය තියෙනවා. හිත විසිරෙලා වගේ තියෙනවා. එතකොට මේක කඩන්න ප ဋ ාණි බොහොම පැහැදිලිව තේරෙනවා. නීවරණ පබ්බ කියන භාවනාව. මොකද්ද? නීවරණ පබ්බ. ඊළඟ තවත් භාවනාවක් තියෙනවා. ස්කන්ධ පබ්බ. මොකද්ද? රූප, වේදනා, සංඥා, සංඛාර. දැන් පුදනකොටම අපි යකා කියලා රූපය අනිත්‍යයි, වේදනා අනිත්‍යයි, සංඥා අනිත්‍යයි කියලා ඉගෙන ගන්න වෙනවා. පුළුවන් වෙයිද? මේක අනුපිළිවෙලක් පඩපදාවක් තියෙන එකක් වෙනතනේ. පංච උපාදානස්කන්ධය මෙනෙහි කිරීම. ආධ්‍යාත්මකව බාහිර ආධ්‍යාත්මකව බාහිර රූප සංඥාවේ අනිත්‍ය භාවය. වේදනාවේ අනිත්‍ය භාවය. සංඥාවේ අනිත්‍ය භාවය. තමා කාන්තාවක්. දැන් ඔන්න බෑ කියනවා. කාන්තාව බුරු කියපු හින්දා මේ කිසිම දෙයක්. ඔන්න ඔහොම කියන කතාවක් ඇහෙනවා. ඉතින් කාන්තාව ප්‍රශ්නයක්ද මේ පංච උපාදානස්කන්ධ මෙනෙහි කරන්නේ? සංයෝජන භංග කරපන් පස්සේ ඊළඟ සංයෝජන පහ භංග කරන්න නැති කරන්න අනු උපාදානස්කන්ධ පහ දුන්නා. හොඳ පිරිසුදු සිතකින් ගවේෂණයක් කරන්න කිව්වා. මේක ඇත්තද නැත්තද කියලා. ඒ ගවේෂණය කරනකොට අපිට තේරුණා මේ රූපේ මම මාගේ නෙවෙයි කියලා. වේදනාව කෝ වේදනාව විඳිච්චා. ඔක්කොම මායාවක් වගේ නැති වෙලා ගියා. ඒකම මමයි මගේ ආත්මය නෙවෙයි කියලා දැක්කා. තමයි ඉන්න සංඥාව මමයි මගේ ආත්මය නෙවෙයි කියලා. සංකාරය මෙනෙහි කරන මමයි මගේ ආත්මය නෙවෙයි, විඥාණය මමයි මගේ ආත්මය නෙවෙයි කියලා මේ කරගන්න. ඒක ක්‍රමවේදයක් තියෙනවා. ගුරු උපදේශ කරනවා. හරියාකාරව පුහුණු කරනකොට තේරෙනවා. අන්න හිත පිරිසුදු වෙන්න පටන් ගන්නවා. අනිත්‍ය දුක්ඛ අනාත්මය මෙනෙහි කරනකොට. අන්න ඒකට කියන ස්කන්ධ පබ්බයි කියලා. මොකද්ද? ඊළඟ ආයතන පබ්බ. අනාගාමී උත්තමයෝ දැන් ඉතින් හාඳුරු කියන උපාසකම්මි දැක්කනම් කියන්න ඔය ඇහිලා ඇති. මොකද්ද? දැක්කනම් ඇහුණා නම් ඇහෙයි බලන්න මේක. ඇයි? ඒ බාහ්‍ය උත්තමයාට මානසයට දුන්න ආයතන පබ්බයි කියන මෙඩිටේෂන් එක භාවනාව. පියුතුරා බුදුන් වහන්සේ කාලේ ඉඳන් මේ කෙලෙස් රටන්ට ආපු උත්තමයන් වහන්සේ කෙනෙක්. කොච්චර කාලයක්. අනේ ඒ උත්තමයන් වහන්සේට මේ වශී කරන්නට ප්‍රබල ශක්තියක් තිබ්බා. මේ ගැන හොඳ අත්දැකීම් තිබ්බා. ඒ වචන මාත්‍රා ටිකෙන් මේ උන්වහන්සේ ඒ දේ අවබෝධ කරගෙන මේ සංසාර දුකෙන් මොකද්ද? අත්මි දුන්නා. අපිට ඒක ටිකක් අමාරු වෙයි. නමුත් ඒකට කියන ලස්සන වචන ටිකක් වෙනතුනේ. අපි ඒකට කියනවා ලස්සන අහලා ඇති පිරිත් කියනකොට චක්කුන් අනත්තං කියලා. අහලා තියෙනවද? රූපං අනත්තං අනත්ත් සංඥාව. ඒක කියනවා අනත්ත් සංඥාව. ඒත් අනිච්ච සංඥාව පංච උපාදානස්කන්ධය. අසුභ සංඥාව කායගත සතිය. එතකොට ආදි නව සංඥාව රෝග පීඩා මෙනෙහි කෙරෙන්න.
එතකොට අනත්ත් සංඥාව චක්කුං අනත්තං. ඇහි ආත්මයක් තියෙනවද? අන්න අතන තියෙන ඇටසැකිල්ලක් පින්වතුනි. ඒකේ ඇහැ තියෙනවද? රූප පේනවද? එහෙනම් මේක අනාත්මද? මේකේ ආත්මය තියෙනවද අනාත්මද? එහෙනම් ඇහැ අනත්තයි. ආත්මේ නැහැ. අපි මෙච්චර කාලයක් ආත්මය නිර්මාණය කර ඇහැ නිසා අල්ලගෙන ආව පුරුද්ද නිසා. ඇහැ අනත්තයි. පේන රූපය අපි කොච්චර රූප දැකලා තියෙනවද? ඒක හීනයක්. ඒකේ ආත්මය තියෙනවද? ඒකේ අනාත්මයි. ඇහත් අනාත්මයි, අනාත්තයි. චක්කුං අනත්තා, රූපං අනත්තා. එහෙම හිත පිළිවන්න හයිය තියෙනවද? එහෙනම් අනාගාමී වුණොත් හයිය තියෙයි. සෝතං අනත්තා, සද්දෝ මේ මායාවක් වගේ විනාශ වෙලා ගියා. අනාත්මයි. දිව අනත්තයි, ජීවයන් අනත්තා, රසෝ කෝ රස වින්දනය. ඒකත් මායාවක් වගේ පෙරිලා ගියා යන්න. ආත්මේ පණවවට වැඩක් නැහැ. ගන්ධෝ අනත්තා, ග්‍රාණං අනත්තා, ගන්ධෝ අනත්තා, කායෝ අනත්තා. පාලියෙන් කියන්න නම් අපි ලස්සනට දන්නවා මේක ගවේෂණය හරිම ගැඹුරුයි. එතකොට හිත ඔක්කොම ලෝකේ අතහැරපු උත්තමයෝ, සියලු බන්ධන කඩාගෙන ගිය අතහැරපු උත්තමයෝ මේ ගවේෂණයට හිත යොමු කරනවා. ඇයි? හිත සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න. අන්න මේකට කියනවා ආයතන දන්නේ කෙනෙක් කියන්නේ ආයතන පබ්බයි කියලා. ඊළඟට කියනවා පින්වතුනි, ඊළඟට තියෙනවා මේකෙන් වර්ධනය වෙන ප්‍රඥාව. මේකෙන් Tamanට වර්ධනය වෙන ප්‍රඥාවක්. කොයිද ප්‍රඥාව වර්ධනය වෙන්නේ? කොයිද ප්‍රඥාව වර්ධනය වෙන්නේ? හිතේ, කාය හිතේ. මේ ටික වඩා ගත්තාම තමන්ගේ හිතටම අය කායගේ පොත සර්වසරණයක් තියෙනවද? තමන්ගේ හිතේම වර්ධනය වෙන ප්‍රඥාවක් තියෙනවා. මේ වර්ධනය වෙන ප්‍රඥාව උපයෝගී කරගත්තේ සතර සතිපට්ඨානෙ. ඒකෙන් කියන සති සම්බොජ්ජාංගං කියලා. අර තියෙනවද? අර නැද්ද? සති සම්බොජ්ජාංගය. සති සම්බොජ්ජංගය කියන්නේ මේ 400 පවත්වපු නිසා තමන්ගේ හිතේම වර්ධනය ඥාන දර්ශනය. ඊළඟට ඒක පරිවර්තනය වෙනවා. මොකටද? හැම ධර්මයක්ම සැදෙනව විදිය තේරෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා ධම්මවිජය කියන්නේ. ධම්මවිජය සම්බොජ්ජාංගං කියලා. සතර සතිපට්ඨාන, ඉද්ධිපාදය, සම්මා සම්පදානය, පංචේන්ද්‍රිය, පංච බලය, සත්ව බොජ්ජාංග ඔක්කොම එකිනෙක ගොනු වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගොනු වෙලා පේනවා. පටිච්ච සම්පදාය තේරෙනවා. මේක නිකන් කෙනෙකුට ගැටලු සහගතයි. ඒකට කියන ධම්මවිජය සම්බොජ්ජාංගය කියලා. දැන් මේක දකිනකොට Tamanට පුදුම වීරියක් එනවා. මොකක්ද දකිනකොට? මේක දැක්කේ නැතිද අපිට වීරිය නැහැ නේ. වීරිය තියෙන්නේ කොහටද? කියන්නේ අපේ අම්මලාම කියන්නකො කොහටද අපිට වීරිය තියෙන්නේ? ලෝකෙට. දැන් වුණත් මේ දුවන්ටනේ මේක හිත තියෙන්නේ. ඉක්මනින් මෙතනින් ගැලවිලා කියන්නකො. ඉතින් අපේ වීරිය කොහටද තියෙන්නේ? කාම ලෝකයේ ආශාවට. මේ වීරිය එහෙම නෙවෙයි. මේ තමන්ගේ ආත්මය නිදහස් කිරීමට උතුම් රහත් ඵලයට වීරිය තියෙනවා. චන්දං ජනේති වායමති විරියං ආරම්භති චිත්තං. සිතේ පුදුම වීරියක් බලපානවා. මේ කෙලෙස් කඩාගෙන යන්න. ඊළඟට ඒක වීරිය සම්බොජ්ජාංගයක් වෙනවා. බෝධිඅංගයක් වෙනවා. බෝධියට මුල් පිරෙනවා. ඊළඟට පින්වතුනි මොකක්ද තියෙන්නේ? ප්‍රීතියක් දැනෙනවා. දැන් මේ පින්වතුන් දැනෙන ප්‍රීතිය මොකද්ද? කොහේ හරි මොන හරි දෙයක් අල්ලගෙන ලවා ගන්න ගිහිල්ලා ලැබෙන අනාගත බලාපොරොත්තු ලැබෙන්න තියෙන ප්‍රීතිය. ඒ ප්‍රීතිය නෙවෙයි. නිරාමිෂ ප්‍රීතියක් දැනන කොයි වෙලාවෙත් හිතට.
මගපලයක් අති කරනකොට එයාට නිරාමිත ප්‍රීතියක් එක දැනෙනවා. ඒ වගේ දෙයක්. කොයි වෙලාවෙත් ඒක අඛණ්ඩව පවතිනවා. ඒකට කියනවා ප්‍රීති සම්බොච්චාංගය කියලා. ඊළඟට පස්සද්ධියක් දැනෙනවා. කය හිතේ සැහැල්ලුවක් දැනෙනවා. කය හිතේ සැහැල්ලුවක් දැනෙනවා. බොහොම කය පුළුන් රොදක් වගේ දැනෙනවා. ඒකට පස්සද්ධි සම්බොච්චාංගය කියනවා. ඊළඟට කොයි වෙලාවෙ නිමිති නැති සමාධියක් තියෙනවා. නිමිති නැති හැම වෙලාවම අඛණ්ඩ වේ නිමිති නැති සමාධිය බලපානවා. ඒකට කියනවා සමාධි සම්බොච්චාංගය කියලා. සියලු සංස්කාරයන්ගේ උපේක්ඛාවක් ඇති වෙනවා. ඇහෙන් දකින්න සංස්කාර මොන රූපය ශක්‍ර දෙවියන් දැක්කත් අපි පල් පහ පූජා කරන්න උපේක්ඛායි හිත. ඇලීමක් මොන ලෝකෙ මොන මායා පෙන්නුවත් ඒ රූප සංඥා වලට මොකද්ද? උපේක්ඛායි. මොන හොඳ නරක ලෝකේ ඇහුණත් කන්ට නැති වුණ හිත මරනවා කිව්වත් හිත උපේක්ඛායි. ඒකට ඇලීමක් ගැටීමක් ඇති කරගන්නේ නැහැ. ඊළඟට මොන වින්දනයක් ලැබුණත් ඒකත් උපේක්ඛායි. එතකොට හැම ආයතන පහෙන් එන හැම සංස්කාරයක් ගැනම උපේක්ඛා සම්බොච්චංග දේලන් තියෙන්නේ. ඒක විදුසුම් වඩනකොට ඒක බොහොම සාන්ත උපේක්ඛාගත ශක්තියක් අපිට දැනෙනවා. ඊළඟට පින්වතුනි ඊළඟට තමන් හැම වෙලාවෙම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නියැලෙනවා. මේ නියැලෙන්න නම් දුක්ඛේ ඥානයක් එනවා. ඊළඟට දුක හටගන්න හේතුව දැනගන්නවා. සමුදය ඥානය එනවා. දුක නිරෝධේ ඥානය එනවා. දුක නිරෝධ ගාමිනී පටිපදා ඥානය එනවා. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හරි ක්‍රියාකාරීත්වය හරියටම නියැලිලා ඉන්නවා. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම ඇති කරගන්නවා. ඊළඟට නිමිති නැති අනිමිත්ත අපනීතය ශුන්‍ය සමාධිය හිත යොමු කරලා කාය සංකාර නැති තැන හුස්ම නැති තැන කාය සංකාර කියන්නේ මොකද්ද? හුස්ම නැති තැන. ඊළඟට චිත්ත සංකාර නැති තැන සිතුවිලි නැති තැන වචී සංකාර නිරුද්ධ වෙච්චි උතුම් ශක්තියට හිත යොමු කරනවා. ඒක තමයි හිස් භාවය කියන ශක්තිය කියන්නේ. එතකොට පින්වතුනි මෙවැනි සමවදින උත්මයාගේ මලමිනියත් අතර වෙනස තියෙනවා. නිරෝධ සමාපත්තිය සමවදින රහතන් වහන්සේගෙත් මලමිනියත් අතර පොඩි වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් නැහැ. රහතන් වහන්සේට දැනෙන්නේ නැහැ. මලමිනියට ඇහෙනවද? රහතන් වහන්සේට ඒ නිරෝධ සමාපත්තියදී ඇහෙන්නේ නැහැ. ස්පර්ශය දැනෙන්නෙත් නැහැ. ආත්ම නිර්මාණයක් නැහැ. මලමිනියට ඇහෙනවද? මලමිනියට ඇහෙනවද? මලමිනියට ඇහෙන්නෙත් නැහැ. මලමිනියට දැනෙනවද? මලමිනිය ප්‍රතිචාර දෙනවද? එන රහතන් වහන්සේ ප්‍රතිචාර දෙන්නෙත් නැහැ. මේ දෙකේ අතර වෙනස මලමිනියේ කියන්නේ රස්නේ නෑ. රහතුන්ගේ ඇඟ තියා තිබ්බොත් රස්නේ දැනෙනවා. ඒකයි නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. එහෙනම් මං හිතන විදිහට මන් දන්නේ මේ දානම් මේගොල්ලොන්ට මේක මම ප්‍රාර්ථනා කරනවා. හැබැයි ප්‍රාර්ථනා කරන්න අපි අනිවාර්යයෙන් මේක අදිෂ්ඨාන කරනවා. මේ ඇත්තුන්ටත් මේ නිමිති නැති යථාර්ථය දැකලා මේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය භාවය, දුක් ස්වභාවය, ආත්ම නිරුත්තේ ලැබෙට ශක්තිය, වීරිය, අදිෂ්ඨානය ලැබේවා කියලා මම මේ දේශනාව අවසන් කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරං